රකින්නවා මං පනවගෙනම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිත මගේ නම් එන්නේ ළඟට එන්නේ ඔබ සොයා මේ සංසාරේ ආත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා හේ හේ ලා 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 හේ අහස් මාලිගා අහිංසා දුවද කියලා දැනගන්න DNA පරීක්ෂණයකට යොමු වෙන්න කියලා සුරාජ්ට බල කරන කුමාර් එරික්ට ඒ බව දැනුම් දෙන්න කියලාත් කියනවා. ඒ අතර රයිනිගේ මතකයේ නැති වී ඇති බවට අමාලි සරණගේ හිතේ විශ්වාසයක් ඇති කරනවා. අවසානයේදී පූජනගේ කල්ක්‍රියාව නිසා ඔහු ගමේ පිරිසක් අතර අප්‍රසාදයට ලක් වෙනවා. මේ සියල්ල අතරේ එරික් සහ සුරාජ් අතර කුමන සංවාදයක් ඇති වේද? අහස් මාලිගා අද එතෙන් සිට පුදුමයි මේ වගේ දෙයකට තාත්තා කැමති වුණා. ඉතින් රමේෂ් කොහොමද මේ වැඩ වෙන්නේ? විස්තරේ හරියටම නම් දන්නේ ඇන්තනී අයියා තමයි තේජන්ස. සති දෙකකට නෙමෙයි. කොහොම හරි බලන්න අවුරුදු ගානකට එක තැනක මේ මිනිස්සයා තියන්නේ. කොහොම කරත් ඌ ත්‍රිවිල් එකට නගින්න බෑ. අපිට එච්චර නම් දෙයක් කරගන්න බැරි වෙයි සර්. ඇයි බැරි? කොහොමද දැන් තාත්තෙන් පර්මිෂන් හම්බෙලා නැති? ඉතින් මං කියන විදිහට වැඩේ කරමු. හැබැයි මං කරන්න හදන විදිය තාත්තා දැනගන්න ඕනේ නැහැ. ඔයා කිසි දෙයක් කරපු ඉන්න තැන කතා ගන්න එපා සර්. මොකද මිනිහා මේ කිසි දෙයක් ගැන දන්නේ නැහැ. තේජන්ස කොහොමද කරප්පු? වරදක් නෑ සර්. DNA කියලා අපි නම් ඉතින් යහතින් ඉන්නවා. ඒත් ඉතින් කුරුප්පුගේ යාළුවා හින්දා අපි නම් යහතින් නැහැ. අයියෝ සර් ඕකෙච්චර ගණන් ගන්න එපා. දැන් මේ ගෙවල් දෙකේම අය කතා බහ කරගෙන යන්නේ. තව ටික දවසක් ඇද්දී සංදේශ නිකන් මුතනින් හැල්ලෙයි. පැත්තකට උනේ නැත්තම් පැත්තකට කරන්න වෙයි. මෙහාන කුරුප්පු. තමුන් එක්ක තියෙන හිතවත්කමටයි තාත්තා තම සංදේශට අත තියලා නැත්තේ. නැත්තම් මෙලහකටත් සංදේශ ඉවරයි. රවි මහත්තයා වැඩ කරන විදිය හරි සර්. මේවා එහෙම කලබල වෙලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. සංදේශ තම අහිංසලා ගෙදර යනවද? කොහේ යන්නද සර්? මේ පැත්ත පළාතෙන් දෙපා කියලා තියෙන්නේ. ආයේ එහෙ ගියොත් හතරාන්ති කරනවා කියලා තියෙන්නේ. බොරුවක් නෙමෙයිනේ. මම මොකද සර් බොරු කියන්නේ? මටත් ඕනේ ඉක්මනින් මේක හරි විදිහට විසඳෙනවා දකින්න. ඒ ඉක්මනට විසඳේ කුරුප්පු. බලන් ඉන්නකෝ. මේ රමේෂ් තේජාන්ස මගෙත් එක්ක මොකක් හරි අවුලකින් ඉන්නේ. ඔය දෙන්නේ සංදේශ කියවල තමයි ඉතින්. බලනවා ගයිසි. මේ අකා මේ කරන මෝඩ වැඩ හින්දා නිකම් මමත් සවුත් වෙනවනේ. රවිස ඉන්නවත් දැන් එයි. ඔක්කොම ගෙඩි ඉදිලානේ. රහසේ තනමු අහස් මාලිගා සාමාන්‍ය රයිටෙක්ස් මතුපිට ප්ලාස්ටික් වගේ. ඒත් ෆෙම්ස් රයිටෙක්ස් පිහාටුවක් වැනි මෘදු මතුපිටක් සහිතයි. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිදුලන මුහුණක්. රහසේ තනමු අහස් මාලිගා
දුව වෙන්දට නම් ඉතින් තේ ටිකක් හරි හදනවා. දැන් තරහටත් එක්ක කිසි දෙයක් කරන්නේ නැහැ නේද? තේනෝ නේද මං කියන දේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්න හැටි. මේ දුව තේජාන් හවස මෙහෙන කතාවක් කිව්වා. ඔයාට කතා කරාද? මට කෝල් අරන් තිබුණා මං ආන්සර් කරේ නෑ. ඉතින් ඔයා කෝල් එකක් ගන්නකො. දැන් එනවා නම් අම්මා ඉතින් මම මොකටද ආපහු කෝල් කරන්නේ? හරි. ඒත් හැබැයි ඔහොම තරහෙන් ඉන්න එපා. එහෙම නෑ අනේ මේ මං ඉන්න විදිහ. මම මොකටද ඔයගොල්ලොත් එක්ක තරහ වෙන්නේ? දුව සංදේශ එක කතා කරන්න එපා කියලා කියන්නේ එයාට මේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි හින්දා. පිට මිනිස්සෙක්ට අපිට මේ ප්‍රශ්න තේරුම් බේරුම් කරලා දෙන්න බෑනේ දුව. අපිට පුළුවන් ඔයාට අවවාදයක් දෙන්න විතරයි. මට කියන්න දෙයක් නෑ අම්මේ. මේක විතර ඉතින් සිද්ධ වෙන්නේ මං කැමති දේවල් නෙවෙයිනේ. එහෙම කියන්න එපා දුව. අම්මේ තේජාන්ගේ මගේ අතර තියෙන යාළුකමක් විතරයි. එතනින් එහාට කිසිම දෙයක් මගේ හිතේ නැහැ. එතකොට සංදේශ් අහසේ තනමු අහස් මාලිකා ෆන් බ්ලාස්ට් ගන්න ප්ලස් කරලා අන්ලිමිටඩ් Facebook WhatsApp සමගින් දැන් අන්ලිමිටඩ් YouTube සහ අමතර data මාසෙට රුපියල් 347ක් පමණයි. අදම ඇක්ටිවේට් කරගන්න. අහසේ තනමු අහස් මාලිකා සංදේශ් ගැන එතනින් එහාට ඔයා දෙයක් හිතලාද තියෙන්නේ? අම්මේ මගේ ජීවිතේ බේරගත්ත සංදේශ අයියලා නෙවෙයිද? හේ වෙද මහත්තයා නෙවෙයිද මාව බේරගත්තේ? ඉතින් එහෙමයි කියලා සංදේශ් කිව්වද ඔයාව එයාට අයිති කියලා? එයා ගැන එහෙම හිතන්න එපා අම්මේ. ඇයි දුව මේ වැඩක් නැති දේවල් කතා කරන්නේ? කොහොමත් අපි සංදේශ්ගේ ගෙදර ගිහිල්ලා මේ ගැන කතා කරන්න ඉන්නේ. ඒ මොකටද? ඇයි ඉතින් ඔය දෙන්න තේරුම් ගන්න නැත්තම් මහ දෙන්නට හරි මේ ගැන තේරුම් කරලා දෙන්න එපැයි. අම්මේ ඔයා දන්නවනේ සංදේශයලා ගෙදර තත්ත්වේ නේද? කරන්න දෙයක් නැහැ දුව. අපි වෙය තත්ත්වයට ඇදලා දාන්නේ ඔය දෙන්න. අද උනත් ඔය දෙන්නට පුළුවන් මේ ප්‍රශ්නේ තේරුම් අරන් දෙපැත්තට වෙන්න. එහෙම වුණොත් අපිටත් පුළුවන් මේ ප්‍රශ්නේ අතහැරලා දාන්න. මෝඩ වෙන්න එපා දුව. මේ ප්‍රශ්නේ තවත් දිග්ගස්සන්න එපා. මම මිනිහට පුළුවන් විදිහට තේරුම් කරලා දුන්නා සර්. කොහෙද ඉතින්? අර මං කලින් කිව්වා වගේ අහිංසා හැම වෙලෙම සංදේශට කෝල් කරනවා, මැසේජ් කරනවා. එහෙම කරලා මිනිහව අවුස්සනවා. ඉන්න දෙන්නේ නැහැ. හරියයි ඉතින් සංදේශකේ පැත්තවල මොකක් හරි ප්‍රතිචාරයක් තියෙන හින්දානේ ඒකෙල්ල කෝල් කරන්නේ මැසේජ් කරන්නේ. ඔව් සර් ඔව්. මම ඒකත් කිව්වා. මං කිව්වා සංදේශට දැන් තේජාන්ස අහිංසව කසාද බදින්න ඉන්න ඉඳලා මේ මැද්දට පනින්න නැතුව ඉන්න කියලා. එතකොට මිනිහා මොකද කියන්නේ? නැස මම නම් කියන්නේ සංදේශ මාලිට හොඳටම තේරෙනවා මේකේ තියෙන අවදානම. වෙලා තියෙන්නේ මේ අහිංසයක තේරුම් ගන්න නැහැ නේද? තනිය අතින් අප්පුඩි ගහන්න බෑනේ අහිංසෙ. හැම වෙලාවෙම අහිංසගේ පැත්තටම වරත් තල්ලු කරන්නත් එපා. නෑ සර් මම කියන්නේ මේ හරි. මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න බෑ. තමුසේ දවසක ඔය සංදේශයත් එක්කගෙන මෙහෙට එනවා. අපි කැම ටිකක් කන ගමන් සුවදව කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බලමු.
හරි සර්. මම ඒක කරන්න. ඔය කියන විදිහට එහෙම ලේසියෙන් අතාරින්න පුළුවන් එෆයා එකක් නෙමෙයි ඔය සංදේශගේ අහිංසකගේ අතර තියෙන්නේ. ඔයා මේක මේ ලේසියට හිතුවට ඒක එච්චර ලේසි නෑ. මම නම් හිතන්නේ අහිංසා සංදේශ අමතක කරයි කියලා. නෑ ඒක මේ ඔයා හිතන තරම් දුරදිග ගිහප එකක් නෙමෙයි. සර් මට තේරිච්ච විදිහට අහිංසා හරි හිතුවක්කාරයි. එයාට කවුරු හරි මොනවා හරි කරන්න එපා කිව්වොත් එයා try කරන්නේම අන්න ඒක කරන්න. ඒකයි මෙතන තියෙන වැරද්ද. එයාගේ අම්මා වගේ. අන්න හරි සර්ට තේරුණා. ඒව ඉතින් උපතින් අරන් එන ඒවනේ සර්. ඔව් අම්මත් එහෙම තමයි. පුදුම හිතුවක්කාරකමක් තිබුණේ. ඔය මොන දේ වුණත් වැඩක් නෑනේ. අන්තිමයට කෙලවරුනේ ඉතින් මරණකින්නේ. මන්නම් කියන්නේ අපි හදිසි නොවීමු. මොකද සංදේශගේ ওই ප්‍රශ්නේ විසඳිලා අහිංසටයි අපේ තේජාන්ටයි දෙන්නට චුටක් දැන හඳුර ගන්න අපි කාලයක් දෙමු. මං කියන්නේ ඒකයි. කසාද බැන්දට පස්සේ ওই ජීවිත කාලයක්ම තියෙන දැන හඳුර ගන්න නේද කුරුප්පු? හරි සර් කියන කතාව හරියට හරි. සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන්. තාරුණ්‍ය යාලෙක් කැඳවන කොලජන් සත්කාරය. ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට අන්ලිමිටඩ් කෝල් සහ SMS. පිනිවැහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුවනින්දේ ඒකයි මා නොකියා යන්නේ බොල් පිනිවැහෙන වේලාවේ සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුවනින්දේ ඒකයි මා නොකියා යන්නේ බොල් පිනිවැහෙන වේලාවේ ගෙලපිට නැගලා සමුගෙන මායන්නේ බොල් පිනිවැහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුවනින්දේ ඒකයි මා නොකියා යන්නේ බොල් පිනිවැහෙන වේලාවේ හෙලෝ සංදේශ් කොහොමද? කියන්න තේජන් වරදන්නේ. ඔව් ඉතින් වරද්දන්න හදන්නේ මටනේ. මම මෙච්චරවත් හොඳ හින්දායි උඹට තාම වැරදුන්නේ නැත්තේ. ඒ කතා කරේ. උඹේ වාසනාවට මම මේ දේවල් තාමත් කතා කරලා විසඳ ගන්න මට්ටමේ ඉන්නේ.
දැන් අහිංසලා ගෙදර කට්ටිය මං ගැන හිතන් ඉන්න විදිය දන්නේ නැතිනේ. ඔව් මන් දන්නවා. එහෙනම් ඇයි තාමත් අහිංසගේ පස්සෙන් යන්නේ? ඒ කෙල්ලට ඒ කෙල්ලගේ පාඩුවේ ඉන්න දෙනවා. මම බොහොම හොඳින් කියන්නේ සංදේශ්. දැන්වත් පාඩුවේ හිටපන්. අපි දෙන්නට නිදහසේ අපේ ගමන යන්න දීපන්. අහිංසාර කැමති නෑ තේජා. ඒක තමයි ඇත්ත. මගේ දන්නවනේ. අනේ උඹේ බයිලා අහිංස මට කැමතියි. අහිංස උඹේ හිත රිද්දන්න කැමති නෑ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අහිංස නංගිව කැමැත්තෙන් මැරි කරන්න වාට බෑ තේජා. ඒ වගේම අහිංස නංගිව බලෙන් මැරි කරන්නත් ලේසි වෙන්නේ නෑ. එහෙම කිසිම බලහත්කාරකමක් මෙතන නෑ සංදේශ්. දැන් ගෙවල් දෙකෙන්ම මේ කසාදෙට කැමතිලා නේද? මම දැන් මේ කතා කරන්නේ උඹ නලවන්නවත් උඹේ බණ අහන්නවත් නෙමෙයි. ඒකින්ද මම උඹේ හොඳටයි කියන්නේ පැත්තකට වෙලා හිටා. නැත්තම් අහිංස නංගිට අසාධාරණයක් වෙන තැන මට පැත්තකටලා පාඩුවේ බලන් ඉන්න බෑ තේජා. අහිංසව බලා ගන්න දැන් මං ඉන්නවනේ. උඹ දැන් නිකම්ම පිට මිනිහෙක්. ඒක හොඳට මතක තියාගන්න. ඔය සද්දේ වහලා පැත්තකට වෙලා හිටා. මම එකම දේ දෙපාරක් කියන්න ලෑස්ති නෑ සංදේශ්. හරිනේ? ඔය කිව්වට අපිට පේන දේ ඇත්තට වෙන දේ දෙකක්ද කවුද දන්නේ? මට පැහැදිලි නෑ මොකද්ද ඔයා කිව්වේ? තාම්සිතේ මම මැරෙයි කියලා නේ? අනේ නෑ. පව් සිද්ධ වෙන කතා කියන්න එපා මැඩම්.